මොකෝ කියන්නේ ගානවයි ගේමක් පියාල්නේ තමුසේ මාව භක්ෂණය කරානේ අයිසේ. දැන් බලනවා රෝසි මං කියන කිසි දෙයක් පිළිගන්නේ නෑනේ. එහෙම හොඳ නෑනේ අයිසේ. සෑම් මහත්තයා මාව කෙලින්ම තල්ලු කරානේ අර අස්සමුණක් තියෙන යක්ෂණීගේ කටට. 99 තුන් කාලෙන් මම බේරිලා. අපිට එහෙම කරන එක හරි නෑ සෑම් මහත්තයා. හරි නෑ. හරි ඉතින් කවුද අයිසේ දන්නේ යක්ෂ මුණක් තියෙන අස්සනියක්ද කියලා ඒ ගෑණි. මේ ඒක නෙමෙයි. දැන් කියනවාක තමුසේ මොකද මේ තකහණිය මාව හම්බෙන්න ආවේ? කවුද තව මෙහි ඉන්නේ? තව මේ ඉන්නවා මමයි මගේ ස්වීට් හાર્ට් රෝසි නෝනා. එයයි. ඈ? රෝසා මැඩම් මෙහි ඉන්නවද? ඔව්. බය වෙන්න එපා අයිසේ. යා හිටියට තමුසේ කතා කරන එක යාට ඇහෙන්නේ නෑ. ඇහෙන්නේ නැති වෙන්නේ කොහොමද? මෙලාකටත් ඇහිලා ඇති අපි කතා වෙච්ච දේවල්. පිස්සු කතා කරනවද? එයා ඉන්නේ මෙන්න මෙතන. මගේ හાર્ට් එක මැද්දේ ඉන්නේ. තමුසේ කතා කරන එක වචනයක් එයාට ඇහෙන්නේ නැහැ. හැබැයි එයාට ඇහෙනවා මගේ හાર્ට් එක W ගානවා. ඕ සෑම් මහත්තයා මට හෙන අවුලක් තියෙනවා අප්පා. අවුලක් කියන්නේ නඩුවක්නේ. මිස්ටර් පියල් දැන් මම මේ මොහොතේ උසාවියේ නැති වුණාට උසාවිය තුල මගේ සලකුණු තාමත් තියෙනවා. විශ්වාස කරනවා මගේ නම මිස්ටර් සෑම් කියලා ඇහුණ පමණින් නඩුකාරුන් වහන්සේ ගැස්සිලා තිගැස්සිලා ඉන්නේ. මේ අතමයි කියන්නේ. කොහොමත් නඩුකාර උන්නාන්සේට ඇහෙන්න ලෝයස්ලාගේ කටවල් ඇරෙන්නේ අපි සල්ලි විසි කරන තරමට තමයි. පුළුවන් තරම් සල්ලි විසි කරන්න ඕන. පුළුවන් තරම් විසි කරන්න ඕන. නෑ එහෙම අවුලක් නෙමෙයි. මට කියන්නකෝ ඔය මාදව කියන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා අප්පා. ඔය ප්‍රශ්නේ ඔයාට වගේම ඉස්සර මටත් තිබුණා. හැබැයි මම දැන් ඒක විසඳගෙන තියෙන්නේ. මොකද ඔය පොත් ලියන මිනිස්සු ඉන්නවා නේද? ග්‍රන්ථ කර්තෘවරු. ඒගොල්ලන්ගේ ඇතුලෙන් තියෙන එක චරිතයක් පිටින් තියෙන්නේ තව චරිතයක්. හරියට නිකන් ඩබල් ඇක්ටිං වගේ. ඒතකොට රීඩා මැඩම් කියන නාරද කවුද? නාරද? අයිසමේ ඔය නම නම් මට මතක් කරන්න එපා. ඔය නම තමයි මාව කෑවේ. ආයි කියන්නේ මතක් කරන්න එපා. ඒතකොට මාදව කියන්නේ? මම සැරයක් කිව්වනේ ඔය නම මට මතක් කරන්න එපයි කියලා. නාරද කියන්නේ ඒතකොට කවුද? නාරද මාදව. ඔබ දැන් ඕවා කපන්න ඔබට උයන්න පුළුවන්ද? ඒ ඔබ දන්නේ නැද්ද? ඕවා කරන්න බෑ. ඔබ ලුණු සුද්ධ කරන්න දන්නවද? පිස්සුද බා? හරි එහෙනම් මං කියන්න. අද පුරුදු වෙනකෝ. මේ සාරා පිස්සු කරන්න දෙපා. අනේ බා. කොහොමද කරා? නවත්තා. අනේ මේ සරා අපේ අප්පච්චි කියලා දින කුස්සි වැඩ අයිති ගෑනුන්ට කියලා. මචං මම කුස්සියට ගියා නම් ගියේ සීනි පිටි හොරෙන් කන්න විතරයි. මතක තියාගන්න. එහෙමද? ඔබ දන්නවද අපේ ලොකුවම කියපු කතාව? අපේ ලොකුවම කිව්වේ ඉන්න තැනක ගේ දොර වැඩ කරගෙන උයාගෙන කාගෙන බීගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ මේ සරා අපි ඇවිල්ලා නුවර වංශවත් විදියට හැදිච්ච කොල්ලෝ. මට බෑ ඔය දැලි කුණු ගාගෙන වැඩ කරන්න. චීචි. එමේ. බට්ටේ නැට්ට අයින් කරනවද? නෑ කතාවක් තියෙනවා. බට්ටේ රස නැට්ටේ කියන. මොකක්ද දාමු.
කීල්ස් අපේ නිරතුරුවම කැපවෙන්නේ ඔබ වෙනුවෙන්මයි. මොකදානේ මේ බය වෙලා? බය වෙනවා කියන්නේ මේ මෙහෙම සතුටින් මේ හරි හිනාවෙන් කරුණාවෙන් කතා කරගෙන යද්දි මාව නිකන් කලන්ත දාලා වැටේ මනුස්සයෝ. ඔයාට දැම්මනේ මේ කලන්ත දාන්නේ. මේ කතාව ඇහුවට පස්සේ. පොඩ්ඩක් තේරෙනවා මට පොඩ්ඩක් දැනීගෙන ඉන්නේ. මොකද්ද? මට තේරෙනවා පොඩ්ඩක් මට කෙලවෙන තීන් එකකට වගේ ටෙක්ස්ට් එන්නේ. අනේ මේ විකාර කියවන්න නැතුව මෙන්නම තියමු වාඩි වෙන්න අයියෝ. මේ මං අහලා තියෙනවා තමන් කැමති ඕනම දෙයක් ඉල්ලන්න කියන්නේ අර එල්ලලා මරන්න කිට්ටුනම කියලා. මේක මේ එල්ලලා මරන්න තරම් දෙයක් නෙවෙයි යන්නේ. එහෙනම් මං අමාරුවෙන් හොයාගත්තම ලක්ෂ 5කින් අරන් එනවා. ලක්ෂ 5? ඒ කියන්නේ ඔයාට පිරිමියෙක් විලා කරන්න බැරි වෙච්ච දේ ඔන්න ගෑණියෙක් විලා මං කරහලෝ යනවා. ඊ මන්ත්‍රීතුමාලා ගෙදරට ගිහිල්ලා ලක්ෂ 5 අරන් එනවා. යමුකෝ බෝඩිමට ගිහින් කතා කරමු. යා වීරේ. බෝඩිමට බෑ අම්මෝ මේ බෝඩිමට බෑ මේ ආපහු මේ පැත්ත බලාගෙන ඈනුමක්වත් අරින්න හිතනවනේ මේ හොඳේ දැන් වැටලා තියෙන ලෙඩ තොප්පි හොඳටම ඇති මේ පැත්තට යන්න බෑ යනවනම් වෙන කොහෙද යන්න වාඩි වෙන්න සර්. මන් දැනගෙන හිටියා. මා දැනගෙන හිටියා. ඔයා දැනගෙන හිටියයි කිව්වේ මොනවද ඔයා දැනගෙන හිටියේ? මොන විදියකින් හරි මගේ දරුවාගේ ඔළුව විනාශ කරයි කියලා. ඇයි සෑම් මෙහෙම කරේ? හත්තිලව්වේ රෝසි my sweetie. ඔබ කතා කරන්න එපා මට. දෙයනේ ඔයා මාදව සනාට අම්මා වුණා කියන්නේ මං එයාගේ තාත්තා වුණා කියන එකනේ. නෑ මං අහන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් විනාශ කරයිද? මාදව පුතා ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා පියල් මට කීප වතාවක්ම කිව්වා. ඒත් මං හිතුවේ නෑ ඒක එහෙමයි කියලා. හොඳ සිහියෙන් ඉන්න බැරි තරම් එයාගේ ඔළුව අවුල් කරාපු ප්‍රශ්න මොනවද සෑම්? හත්තිලව්වේ එහෙම දෙයක් නෑ රෝසි. මාදව ඩ්‍රින්ක්ස් ගන්නේ නිකන් විනෝදෙට ජොලියට හාතල් එකට වගේනේ. හරි නිකන් මම වගේ. සෑම් ඇල්කොහොල් එක්ක ජීවිතේ දිනපු කෙනෙක් නැහැ. මං කැමති නෑ මාදව පුතා ඩ්‍රින්ක්ස් ගන්නවට ඔය විදිහට. ඒ කියන්නේ ඉතින් වෙන විදිහකට කමක් නැහැ කියලානේ. සෑම් එදා වගේම අදත් මගේ හිතේ බර නිදහස් කරගන්න ඉන්නේ ඔයා විතරයි. මගේ දරුවෝ බේරලා දෙන්න. හරි වෙනසක් නෑ. උන් අදත් ඔයා මගේ ඔළුව උඩින් තටි බර ගල් ගෙඩියක් තිබ්බා. සෑම් ඇයි මොකද කවන්නේ රෝසි my sweetie ඔයා ඕන තරම් බර ගල් ගෙඩියක් ඔළුව උඩින් තියන්න. මම ඩාන්ස් කරලා පෙන්නන්නම් විසිගෙන්නේ වැටෙන්නේ නැතුව. ඕකේ
ඇත්තටම වාසි සරා මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඈ? කවුද බන්ද සිස්ටම් එක ගැන කතා කරන්නේ? නිකන් හිතහන්කෝ. දැන් උඹ ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලා වේල් කීයක් නම් බඩගින්න ඉන්නේ නැද්ද? ඈ? ඔව් ඉතින් කියන්නේ එහෙම එකේ උඹ උඹේ අම්මා උඹේ කරට දාපු පංචායුධය උගන් කරලා මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට කන්න දෙන්න යනවා. පිස්සුනේ බං පිස්සුනේ උඹට. දීපව. දීපව. ඔක දීපව. නෑ දීපව. හරි මම සපෝට් එකක් දෙන්නම් ඉතින්. අඩේ මේ හිතේ කොහු තියාගෙන පින් කරන්න බෑ හරිද? මගුල. පින් කරන්න ඕන මචං තණ්හාව අතෑරලා. සියල්ල අතෑරලා තමයි පින් කරන්න ඕන. යකෝ මගේ ලොකුව මම මැරණකන් තණ්හාවෙන් හිටියේ. උන්ද 110 පොලියට මැරණකන් දුන්නා. යකෝ උන්ද වෙනුවෙන් පිනක් කරන්න ඉන්නේ මං විතරයි බං. හරි. උඹේ ලොකු අම්මා නිවන් යනකම් මම උඹට බකප් එක දෙන්නම් ඈ. ඔයාට ඉක්මනින්ම මෙහෙම බේරිලා යන්න ලැබේ යමාලියා. අපි පව්වෝයි බලනවා කරු අපි 7-5කටවත් ගණන් ගත්තද කියලා. අනේ බං උකුලෝ ශ්‍රද්ධාව ඇති කරගනින් ශ්‍රද්ධාව බං. අපි දුන්නා දානේ දුන්නා. ඌ ඊට පස්සේ කෑවත් එකයි නැතත් එකයි ලොකුවමගේ පින සම්පූර්ණයිනේ මචං. මේ අන්න අනුවරට අරගෙන යනවා. අඬ වෙන්නේ නැති බං. අනේ ඒක අතෑරහම බං. යකෝ අපි දුන්න දේ දීලා ඉවරයිනේ. දැන් ඒක ඌගේ. උඹ කරේ තියාගෙන ඉන්න බං මේ ටික බෙදමු යමන්. හරි යන්. මහාගත් කරු අතදරුවෙක් වෙලාද? මොකද මේ? කෑම කාලත් නැහැ, බෙහෙත් බීලත් නැහැ. මොකද ඔයාට වෙලා තියෙන්නේ? බෙහෙත් බොන්න මම ලෙඩෙක් නෙමෙයි. ඔය මට කියනද මේ මොනවද කරන්න හදන්නේ කියලා? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මම රචකී. ගුරුවරයෙක් නෙමෙයි. ඒ වුණාට ඔයා මට උගන්වලා තියෙනවා. නයනේ. ඔයා මට ආදරය ගැන පාඩමක් කියලා දීලා තියෙනවා. හැබැයි සර් ඒක තාම සම්පූර්ණ නැහැ. පිස්සුද? අයමන් මොකක්ද අසනීපයක් ඇදගෙන ඉන්නවා? මට අසනීපයක් නම් තමයි. හැබැයි මං ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යාව ඒකට බෙහෙත් නැහැ. අයියා නෝනේ. රෝසම් හොඳටම බය වෙලා ඉතින්. රෝසම්ම බය වෙන්නේ ඔයා ওই විදියට කියනවා. ඒ නිසා ඔයා අතත් ඉඳලා හෙටම යන්න. ඔයා යාට කතා කරලා කියන්න කලබල වෙන්න එපා. ඔයා ලියන්න තැනකට ඇවිල්ලා ඉන්න කියලා.
ජීවිතේ නැති කරගන්න හදපු කෙනා දැන් ජීවිතය ගැන ගැඹුරු දේවල් කියනවා. පුදුමයි. හෙලෝ ඇයි? ඔයාට තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? හරි බලාගමු. මම නිකන් ඉන්නේ. ඔයා දැන් නොගියොත් ඔයාට යන්න වෙන්නේ ඔයාගේ කාර් එකේ නෙමෙයි. පොලිස් ජීප් එකේ. කමක් නෑ. මං ඒ ගැන බලාගන්නම්. එහෙනම් දොස්තර නෝනා මස් සතුටින් ඉන්න හොඳේ. බයි. ඇයි ඔයා මගරේ? එයා මං හිතපු කෙනා නෙමෙයි. එයා විතර. ඔයත් වෙනස් වෙලා. මම යන්න ඕනේ. ඔයා බයයි. ඔව්. මම බයයි. ඔයාගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා මම බයයි. ඒ බය ඉස්සර වගේම දැනුත් මගේ හිතේ තියෙනවා. පුදුමයි. ඒ පුදුම. නෑ. ජීවිතේට වටින දෙයක්, ලස්සන දෙයක් දැක්කම බලහත්කාරයෙන් හරි ඒ දේ අයිති කරගන්න දඟලන මිනිස්සු අතරේ ඔයා හරි වෙනස්. ඇස්වලින් දකින්න සුන්දර ලස්සන දේවල් හිත ඇතුලේ තියාගෙන ඒ සුන්දරකම ලස්සනකම විඳින්න රචක විදිහට අපි දන්නවා. එහෙම නැතුව ඒක අතට අරගෙන අතගාලා විනාශ කරලා දාන්න අපිට උවමනාවක් නැහැ. හොඳ වැඩේ නරක නෑ හොඳ වැඩේ. මෙන්න මෙයා මෙහෙ ඉන්නව නේද අත්තම්මේ? නරක නෑ හොඳ වැඩේ. මේකි ගැනද මේ ළමයා ඇහුවේ? සීනති හාලේ අම්මාගේ රසබත පුරාණ පුස්කොළ පොතකින් උපුට රෝසම්මට ගානක්වත් වෙනද මං ගෙදර නැතුනම රෝසම්ම මේ වගේ කලබල නොවෙ ඉඳලා නෑ. මං උච්චර නෑ කියලා කියද්දිත් ඒකම අහනවනේ. අතකින් මැරලා ගියා නේ ඉවරයි.